අයිබෝන් දරුවනේ 11 ශ්‍රේණිය ඉලෙක්ට්‍රොනික කොටසේ තුන්වෙනි දවස් විදිහට තමයි අපි කතා කරන්නේ. මීට කලින් සතියේ අපි අර්ධ තරංග ඍජුකරණය සම්බන්ධ තමයි කතා කළේ. මේ ඍජුකරණය කියලා හඳුන්වන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් එක පැත්තට යන ධාරාවක් බවට පත් කිරීම. ඒකෙදි අර්ධ තරංග ඍජුකරණය කියන එකේදී එක පැත්තකට කඩින් කඩ ගමන් කරන ධාරාවක් බවට පත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේක සිද්ධ කරන පරිපථය ගැන අපි කතා කළා. මතක ඇති. බලන්න මේ වගේ පරිපථයක් හදන විදිය ගැන අපි කිව්වා. ඒකෙදි ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාව වෝල්ට් 230ක් තියෙනවා නම් ඒක අඩු කරගන්න අවකර පරිණාම එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ වගේ ඩයෝඩයක් හරහා විදුලි ධාරාව යවනවා. ඊට අමතරව මේ තරංග හැඩය බලා ගන්න ඔසිලොස්කෝප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන එතකොට අර්ධ තරංග ඍජුකරණය සඳහා මේ උපකරණ සකස් කරන විදිය. මේකම සංකේත වලට හැරෙව්වහම මේ විදිහට අඳින්න පුළුවන් කිව්වා. මේ සංකේත පරිපථය. ඒ වගේම මේ ඍජුකරණයට පෙර සහ පසු ප්‍රස්ථාර ගත්තාම මෙන්න මේ විදිහේ ප්‍රස්ථාර දෙකක් ලැබෙනවා. ඍජුකරණයට පෙර සහ අර්ධ තරංග ඍජුකරණයට පසුව. එතන ධාරාව සහ කාලය අතරයි ප්‍රස්ථාරය අඳින්නේ. හොඳයි අපි අද බලන්නේ පූර්ණ තරංග ඍජුකරණය ගැන. පූර්ණ තරංග ඍජුකරණය කියන්නේ මොකද්ද? මේකෙදිත් වෙන්නේ දෙපැත්තට ධාරාව වෙනස් වෙමින් තියෙන විදුලි ධාරාවක් එක දිගට එකම දිශාවකට යන ධාරාවක් බවට පත් කිරීම. හැබැයි මේක තනි ඩයෝඩ් එකක් අරගෙන කරන්න අමාරුයි. සම්පූර්ණ තරංග ඍජුකරණයට ඩයෝඩ 4ක් යොදා ගන්න සිද්ධ වෙනවා. අපි බලමු එහෙම ඩයෝඩ 4ක් යොදාගෙන මේ පූර්ණ තරංග ඍජුකරණය සිද්ධ කරන්න පුළුවන් කොහොමද කියලා. මේ විදිහට කලින් අවස්ථාවේ ගත්ත විදිහට මේ උපකරණ අරගෙන මේ වගේ අපිට පුළුවන්කම තියෙනවා පරිපථයක් හදන්න. බලමු අපි හදන්න උත්සාහ කරලා මේ ඇත්ත උපකරණ වලින්ම පුළුවන් ද කියලා ඉස්සෙල්ලා මේකටත් පරිණාමකයක් ඕන වෙනවා. ඒකද සාමාන්‍යයෙන් මේ අපි යොදාගන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක්. මේ ප්‍රත්‍යවර්ත ධාරාව වෝල්ටීයතාව 230ක විතර එකක් තමයි මේ ගෙවල් වලට එන විදුලි ධාරාවේ තියෙන්නේ. අපි ඒක වෝල්ට් 9කට විතර අඩු කරගන්න සිද්ධ වෙනවා. දැන් බලමු කොහොමද එහෙම පරිපථයක් හදන්න පුළුවන් කියලා. මෙතන තියෙන
පරිණාමකය අවකර පරිණාමකයක්. ඒ කියන්නේ විදුලි ධාරාව වෝල්ටේජතාව අඩු කරන පරිණාමකයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඩයෝඩ් එකකින් බෑ. ඩයෝඩ් 4ක් උවමනා කරනවා. ඔසිලොස්කෝප් එක නම් ඕන වෙන්නේ අපිට අර ප්‍රස්ථාරය බලන්න විතරයි. මේ තියෙන එතකොට අවකර පරිණාමකය. මේ ඩයෝඩ් 4 මේක යම්කිසි අර රටාවකට සකස් කරගන්න වෙනවා. බලමු අපි මේ ඩයෝඩ් 4 කොහොමද සකස් කරන්නේ කියලා. දැන් ඩයෝඩ් දෙකක් අපිට තියෙනවා. ඩයෝඩ් තුනක් තියෙනවා. හරි. දැන් ඩයෝඩ් 4ක් ඕන කියලා මම කිව්වා. මේ ඩයෝඩ් සකස් කරද්දී යම් රටාවකට සම්බන්ධ කරන්න වෙනවා. දැන් ඩයෝඩ් දෙකක් අපි සකස් කරගත්තා. මේ අනිත් ඩයෝඩ් දෙක සකස් කරගන්න විදිය මේක මේ විදිහට සම්බන්ධ කරගන්න වෙනවා. ඩයෝඩ් 4 මෙහෙම සේතුවක් ආකාරයට සම්බන්ධ කරනවා කියලා අපි කියන්නේ. මේ රටාවට සම්බන්ධ කරගෙන දැන් මේකේ මේ පොඩ්ඩක් සම්බන්ධ කිරීම බලමු පොඩ්ඩක් හරිද කියලා. මේකේ මෙන්න මේ ඩයෝඩ් එක
එක දිගට විදුලිය යන්න පුළුවන් විදිහට මේම සම්බන්ධ කරගන්න ඕන. මේ කම්බි විදිහටයි සම්බන්ධ වෙන්නේ. සේතුවක් විදිහට සම්බන්ධ කරාට පස්සේ මේ පැත්ත ධන මේ ඍණ, මේ පැත්ත ධන මේ ඍණ, මේ පැත්ත ධන මේ පැත්ත ඍණ, එතන ධන මේ පැත්ත ඍණ. දැන් මේ ශීර්ෂ දෙකෙන් අපි මේකේ විදුලිය සපයනවා. පරිණාමකයෙන් ලැබෙන විදුලි ධාරාව මේ විදිහට මෙතනින් විදුලිය දීලා තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් වෝල්ට් 230ක මේ අග්‍ර දෙකෙන් විදුලිය එළියට ගන්නවා. මේ පැත්තකින් විදුලිය දුන්නා. එහෙම අනිත් පැත්තේ විදුලිය දුන්නා. ඊට පස්සේ අපි විදුලිය ඉවතට ගන්නේ අනිත් ශීර්ෂ දෙකෙන්. මෙතනිනුයි මේ විදිහට එළියට ගත්තා. එතනින් විදුලිය එළියට ගන්නවා. ඒක තමයි අපි උතර බල්බ් එකකට දෙනවා නම් බල්බ් එකකට ඔසිලොස්කෝප් එකට ඒවට සපයන්නේ. ඒ විදිහට සපයන්න පුළුවන් විදුලිය ඔසිලොස්කෝප් එකකට විදුලිය දෙනවා නම් එතනින් මේ විදිහට ඔසිලොස්කෝප් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙදී ඩයෝඩ් 4ක් පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම අවකර පරිණාමකයක් සහ ඔසිලොස්කෝප් එක. එතන දැන් පූර්ණ තරංග රජුකරණය කියන එකට අදාළව තමයි අපි මේ කතා කරන්නේ. මේ ඇත්ත උපකරණ වලින් ගත්තාම පේන විදිහයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේක අපි දැනගන්න ඕන කොහොමද සංකේත වලින් රූපය අඳින්න කියන එක. මේ තියෙන්නේ ඇත්ත උපකරණ වලින් ගත්තාම සම්පූර්ණ පරිපථය ඩයෝඩ් 4 හේතුව තියෙනවා. සාමාන්‍ය මේ පාවිච්චි කරන්නේ IN 4002 කියන ඩයෝඩ් 4ක්. මේක අවකර පරිණාමකයක්. මේ සම්පූර්ණ කොටසට කියන්නේ ඩයෝඩ් හේතුව කියලා. මේක ඔසිලොස්කෝප් එක.
දැන් මෙතන දැන් ප්‍රත්‍යාවර්ත ධාරාවේ මේ ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවට ලැබෙන්නේ. ධාරාව සහ කාලය. මේ පරිණාමකයෙන් ලබා දෙන විදුලි ධාරාව ඔසිලොස්කෝප් එකේ ලැබෙන ධාරාව මෙන්න මේ විදිහේ ධාරාවක් එන්නේ. අර ඍණ පැත්තට යන්නේ නැහැ ප්‍රස්ථාරේ. ධන පැත්තෙම මේ විදිහේ ප්‍රස්ථාරයක් එනවා. ඒ කියන්නේ එක දිශාවට යන ධාරාවක් ලැබෙනවා. හැබැයි ධාරාවේ අඩු වැඩි වීම තියෙනවා. මේ කාලය ප්‍රති ධාරාව මේ තියෙන්නේ පූර්ණ තරංග ඍජුකරණයෙන් පස්සේ ලැබෙන ධාරාවේ ස්වභාවය. ඒතර මේක අපි දැන් සංකේත පරිපථයකට ගත්තොත් මේ සංකේත පරිපථය ලැබෙන විදිහත් ඉඳලා බලමු. මුලින්ම ඩයෝඩ් 4 සේතුව ඉඳගමු. එතකොට මේ ඩයෝඩ් අඳිද්දී එක පැත්තකට ධාරාව යන්න පුළුවන් විදිහට එක කොටසක ඇඳෙන්නේ. මේ ඩයෝඩ් දෙක ගත්තොත් මෙහෙම ඒ ඩයෝඩ් දෙකේ එක දිගට විදුලි ධාරාව දැන් මෙහෙ ඉඳන් යනවා නම් කොහොම යන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. අනිත් ඩයෝඩ් දෙක මේකෙත් අනිත් පැත්තට විදුලි ධාරාව මෙහෙම ගමන් කරන්න පුළුවන් විදිහට සම්බන්ධ වෙන්නේ. ඩයෝඩ් 4 මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. මේකේ මේ අනිත් පැත්තට තියෙන ඩයෝඩ් 4 මේ ඩයෝඩ් දෙක ඒකෙත් එතකොට එක දිගට ධාරාව ගමන් කරන්න පුළුවන්. මම මේක අර හරියට සමාන වෙන විදිහට ගන්න ඕන නිසා කිරිබත් කටයක් වගේ මේක ඇඳගත්තොත් ලේසි අපිට ඉස්සෙල්ලාම මේ විදිහට දැන් මේ ඩයෝඩ් 4 අර ඔයගොල්ලෝ අඳිද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඩයෝඩ් 4 අර ධාරාව ගමන් කරන්න පුළුවන් විදිහට තමයි අඳින්න වෙන්නේ.
එක දිගට මේ එක පැත්තකට ධාරාව යන විදිහට මෙහෙම මේ පැති දෙකේ ඩයෝඩ් එක ගන්න හැකි. අනිත් පැති දෙකේ අනිත් පැත්තට විදුලි ධාරාව යන විදිහට මෙහෙම ඩයෝඩ් දෙක අඳින්න පුළුවන්. ඔය තියෙන ඩයෝඩ් 4 මේ ඩයෝඩ් 4 ඉහළයි පහළයි ශීර්ෂ දෙක තියෙනවනේ. මේ තියෙන එකක් තියෙන අනිත් එක. ඒ දෙකට තමයි විදුලිය සපයන්නේ අවකර පරිණාමකයෙන්. අවකර පරිණාමකයේ අර සංකේතයක් ඇඳා ඊට කලින් මතක ඇති. මෙන්න මේ වගේ සංකේතයක් මේ වගේ සංකේතයක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ තියෙන අවකර පරිණාමකය ප්‍රත්‍යවර්ත ධාරාවක් ලැබෙන්නේ. දැන් අර අනිත් ශීර්ෂ දෙකෙන් තමයි විදුලිය ඉවතට ගැනීම කරන්නේ. මේක ඉවතට ගන්නවා. මේ අනිත් ශීර්ෂය මේ දෙක අතරට දැන් බල්බ් එක සම්බන්ධ කරනවා. මොහොම බල්බ් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඔසිලොස්කෝප් එක සම්බන්ධ කරනවා නම් ඔසිලොස්කෝප් එකක් මේ වගේ සම්බන්ධ කර හැකි. අර අග්‍ර දෙකටම ඔය තියෙන්නේ පූර්ණ තරංග ඍජුකරණය සිද්ධ කරන පරිපථය. පූර්ණ තරංග ඍජුකරණය මේකේතර IN 4002 කියන ඩයෝඩ් 4ක් අරන් තියෙන්නේ. මේකේ ඩයෝඩ් 4ක් තියෙන්නේ. දැන් මේකේ කොහොමද බලමු මේ දෙපැත්තට විචලනය වෙන ධාරාව එක පැත්තකට විතරක් යන ධාරාව බවට පත් වෙන්නේ. මේක විස්තර කරගන්න පහසු වෙන්න මම අකුරු ටිකක් දාන්නම්. එතන A B C D E F G H විදිහට මේකේ අකුරු ටිකක් මම දාන්නම් ඉස්සර ගන්න පහසු වෙන්න.
අපි බලමු දැන් මේ පරිපථයට පරිණාමකයෙන් විදුලි ධාරාවක් සැපේනකොට එන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නෙයි. ඒත් එක මොහොතකදී ඒ වලින් ධාරාව ගමන් කරනවා H දක්වා. ඊළඟ මොහොතේ H වලින් ආපහු ඒ වලට පරිපථය ඔස්සේ ධාරාව ගලනවා. දැන් ඒ වල ඉඳන් H වලට ධාරාව යන එක අවස්ථාවක් ධාරාව ගමන් කරන විදිහ බල ලකුණු කරගෙන යන්න. ඉතින් ඒ වලින් මෙහෙම ධාරාව පටන් ගත්තොත් B වලට එනවා. මේ B වලදී ධාරාව යන්න මාර්ග දෙකක් තියෙනවා. බලන්න හොඳට B වලින් C වලටද යන්නේ F වලටද යන්නේ කියලා. B වලින් C වලට යනවා නම් මේ ඩයෝඩ් එක හරහා යන්න ඕන. F වලට යන්න ගියාම මෙන්න මෙතන තියෙන ඩයෝඩ් එක බලන්න පසු නැඹුරු අවස්ථාවක තියෙන්නේ. එහෙනම් මෙතනින් මෙහාට ධාරාව යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා B වලින් ධාරාව යන්නේ F වලට නෙමෙයි C වලට. හරි. C වලින් ධාරාව ආපුවාම C වලක් තියෙනවා මාර්ග දෙකක්. එකක් D පැත්ත අනිත් එක මේ G කියන පැත්ත. G කියන පැත්තට යන්න බෑ. මෙතන තියෙන ඩයෝඩ් එක පසු නැඹුරු අවස්ථාවක තියෙන්නේ. ඒ නිසා ධාරාව යන්න බෑ. එහෙනම් C වලින් G වලට යන්නේ D වලට. D වලින් ධාරාව බෙදිලා කොටසක් ඔසිලොස්කෝප් එක හරහා යනවා. අනිත් කොටස බල්බ් එක හරහා යනවා. වෙල මෙතෙන්දී ආයෙත් E වලදී එකතු වෙලා විදුලි ධාරාව ගමන් කරනවා. E වලින් F දක්වා එනවා. දැන් F වලත් ආයෙ තියෙනවා පාරවල් දෙකක්. දැන් මෙතනින් කොහාටද යන්නේ කියලා බලන්න. F වලින් B වලට යනවද? F වලින් G වලට යනවද? මේ පැත්තට යනවද? අනිත් පැත්තට යනවද? ඩයෝඩ දෙකම තියෙන්නේ පෙර නැඹුරු අවස්ථාවේ. ඒ හින්දා දෙපැත්තටම යනවද? නෑ, දෙපැත්තටම යන්නේ නෑ. මතක තියාගන්න විදුලිය හැම වෙලේම ගමන් කරන්නේ විභවය වැඩි තැනක ඉඳලා විභවය අඩු තැනකට. එතකොට දැන් මේ B වල ඉඳලා C වලට විදුලිය ආවේ B වලට වඩා C වල විභවය අඩු හින්දා. එහෙනම් C වලින් F වලට ඇවිල්ලා තියෙන්නේ C වලට වඩා විභවය F වල අඩු හින්දා. හැම වෙලේම විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට එන්නේ. දැන් F වලින් B වලට ආය යන්න හැදුවොත් දැන් B වල තියෙන්නේ වැඩි විභවයක් F වල තියෙන්නේ අඩු විභවයක්. ඒ නිසා මේ අඩු විභවයේ ඉඳන් වැඩි විභවයේ තියෙන B වලට යන්න බෑ. ඒ නිසා F වලින් ධාරාව යන්නේ G වලට. ඒතර මේ ඩයෝඩ් දෙකම පෙර නැඹුරු වුණාට මෙතෙන්දී F වලින් B වලට යන්නේ නැත්තේ පසු නැඹුරුවක් හින්දා නෙමෙයි. F වලට වඩා B වල විභවය වැඩි. ධාරාව එක වතාවක් එතනින් ගිහින් තියෙනවා. එතන විභවය වැඩි F වලට වඩා. ඒ හින්දා F වලින් ධාරාව යන්න බෑ.
B වලට හරි එහෙනම් ධාරාව F වලින් G වලට යනවා. G වලත් ආයේ පාරවල් දෙකක් තියෙනවා. G වලින් C වලට යනවාද? එහෙම නැත්නම් මේ පැත්තට යනවාද? H පැත්තට. C වලින් කලින් විදුලිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ එතන විභවය වැඩි G වලට වඩා. එහෙනම් මේ පැත්තට යන්න බෑ. එහෙනම් විදුලි ධාරාව යන්නේ G වලින් H පැත්තට. දැන් H දක්වා මෙන්න විදුලිය ආවා. ඒතර ගමන් මාර්ගය දැන් එකක් සම්පූර්ණයි. A වල ඉඳලා H දක්වා විදුලිය ඇවිත් තියෙනවා. ඊළඟ මොහොතේ මොකද්ද වෙන්නේ? විදුලි ධාරාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ කියන්නේ H වලින් A වලට විදුලි ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. හරි දැන් බලමු අපි H වලින් පටන් අරගෙන විදුලි ධාරාව ගමන් කරන විදිය. මෙන්න G කියන තැනට ආවා. පාරවල් දෙකක් තියෙනවා. දැන් අර කලින් විදුලිය ගිය එක අමතක කරන්න G වලින් F වලට යනවද? C වලට යනවද? F වලට යන්න බෑ. මේ ඩයෝඩ් එක පසු නැඹුරුවක් තියෙන්නේ. එහෙනම් ගමන් කරන්න පුළුවන් C පැත්තට. එන විදුලි ධාරාව G වලින් C වලට යනවා. C වලත් පාරවල් දෙකක් තියෙනවා. B පැත්තටද D පැත්තටද. මෙතන මේ ඩයෝඩ් එක පසු නැඹුරුවක්. එහෙනම් විදුලි ධාරාව ගමන් කරන්න බෑ. ඒ නිසා C වලින් විදුලිය යන්න පුළුවන් වෙන්නේ D වලට. එන විදුලි ධාරාව D පැත්තටයි ගමන් කරන්නේ. එතනින් එහෙනම් D වලට ගියා. එතනින් කොටසක් යනවා ඔසිලොස්කෝප් එකට. අනිත් කොටස බල්බ් එක හරහා යනවා. එතෙන්දී එකතු වෙනවා E වලින් ධාරාව දැන් එනවා F දක්වා. F වලදී මොකද වෙන්නේ? ආයේ පාරවල් දෙකක් තියෙනවා. දැන් G කියන පැත්තට යන්න බෑ. කලින් එතනින් ධාරාව ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතන විභවය වැඩි. එහෙනම් ගමන් කරන්නේ B පැත්තට. B වලත් පාරවල් දෙකක් තියෙනවා. මේ C පැත්තට යන්න බෑ. කලින් C වලින් විදුලිය ගිහින් තියෙනවා කියන්නේ C වල විභවය වැඩි. එහෙනම් එතනින් A දෙසටයි විදුලිය ගමන් කරන්නේ. මෙන්න නැවතත් තව ගමන් මාර්ගයක් සම්පූර්ණයි. H වල ඉඳන් A දක්වා විදුලිය ආවා. දැන් පැහැදිලිද මේ විදුලිය ගමන් කරන අර අවස්ථා දෙක දිශා දෙක මාරු වුණා කියලා? එක වතාවක් A වල ඉඳන් H වලට ගියා. අනිත් වතාවේ H වල ඉඳන් A වලට ගියා. එතකොට මෙන්න මෙතන බැලුවොත් පේනවා මේ ධාරාව ප්‍රතිවිරුද්ධ වෙලා අවස්ථා දෙකේ. හැබැයි අවස්ථා දෙකේදී ධාරාව ප්‍රතිවිරුද්ධ වුණාට බලන්න බල්බ් එක හරහා විදුලි ධාරාව ගමන් කරලා තියෙන විදිය. අවස්ථා දෙකේදීම රතු පාට නිල් පාට ඊතල වලින් ලකුණු කරපු ගමන් මාර්ග දෙක බල්බ් එක හරහා අවස්ථා දෙකේම ගිහින් තියෙන්නේ එකම දිශාවට. හැබැයි මේ A වල බලන්න විදුලි ධාරාව දෙපැත්තට තියෙන්නේ රතු නිල් අවස්ථා දෙකේදී. ධාරාව ප්‍රතිවිරුද්ධ වුණාට
මේ බල්බ් එක හරහා එකම දිශාවකට විදුලිය ගිහිල්ලා. එහෙනම් දැන් දෙපැත්තට චලනය වන විදුලිය එක දිශාවකට යන විදුලි ධාරාවක් බවට පත් වෙලා. මේක අපි කියනවා ඍජුකරණයක්. දැන් අර විරුද්ධ පැත්තට ධාරාව යන්නේ නැති නිසා ප්‍රත්‍යාවර්ත ධාරාවට අදාළ ප්‍රස්ථාරේ මේ විදිහට ලැබෙන ප්‍රස්ථාරය මෙහෙම ලැබෙන ප්‍රස්ථාරේ දැන් ඔසිලොස්කෝප් එකෙන් ලැබෙන්නේ ඒක හරහා ගිහින් තියෙන්නේ එක පැත්තටම යන ධාරාවක්. මේ විදිහේ ධාරාවක් නැත්නම් ප්‍රස්ථාරයක් තමයි ඔසිලොස්කෝප් එකෙන් ලැබෙන්නේ. එතකොට මේ එක දිශාවකට ගමන් කරන ධාරාවල් ලැබෙන නිසා මේක හඳුන්වනවා අපි පූර්ණ තරංග ඍජුකරණය කියලා. මේ ධාරාව කාලයත් එක්ක ප්‍රස්ථාරය ඇන්දොත් ඍණ පැත්තට ගිහින් නැහැ කියන්නේ විරුද්ධ පැත්තට ධාරාව ගිහින් නැහැ. හැබැයි මේ ධාරාවේ අඩු වැඩි වීමක් තියෙනවා. හොඳයි. එතකොට මේ සංකේත වලින් පූර්ණ තරංග ඍජුකරණයට අදාළ පරිපථය ඇඳලා තියෙන්නේ. අපි කලින් කතා කළා අර්ධ තරංග ඍජුකරණය සම්බන්ධයෙන් 7 වෙනි පිටුව බලන්න. පූර්ණ තරංග ඍජුකරණය තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4ක මේ වස්තුවක් නෙමෙයි ඒක හදාගන්න සේතුවක්. ඩයෝඩ 4ක සේතුවක් තියෙන ඩයෝඩ 4 සේතුව මේ සඳහා භාවිතා වේ. හොඳයි. උතන මෙන්න මේ පරිපථය අඳිමු. ප්‍රස්ථාර ටික නම් පස්සේ අඳින්න පුළුවන්. ඩයෝඩ 4ට විදුලිය දීලා තියෙන විදිහයි ඒකේ විදුලිය එළියට අරන් තියෙන විදිහයි දැක්වෙන මේ ඩයෝඩ 4 සේතුව සහිත පූර්ණ තරංග ඍජුකරණයට අදාළ පරිපථය. එතන අඳින්නකො බලන්න. මම ප්‍රස්ථාර දෙක අයින් කරන්නම්. පරිපථය සම්පූර්ණ කරන්නකො.
මේකේ දැන් අර පාට දෙකකින් විදුලි ධාරාව ගමන් කරන විදිහ පෙන්වන ඒ ධාරාවත් ලකුණු කරන්න විශේෂයෙන්ම ඩයෝඩ 4 සහිත මේ සේතු අඳින විදිය මතක තියාගන්න. ඒකේ අර භාග දෙකක් වෙන් කරගත්තොත් උඩයි යටයි විදිහට උඩ තියෙන අර්ධයේ ඩයෝඩ දෙක එක දිගට විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. අර යට තියෙන ඩයෝඩ් දෙක අනිත් පැත්තට එක දිගට විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට පැහැදිලිනේ මම මේක අඳිනකොට මතක තියාගන්න ඕන නිසා මේ කිව්වේ. දැන් මෙහෙම භාග දෙකක් විදිහට ඔහම වෙන් කරොත් මේ සේතුව ඒකේ බලන්න මේ ඩයෝඩ් එක හරහා යන ධාරාව මේ ඩයෝඩ් එක හරහා තොම එක දිගට යන්න පුළුවන් නේ. ඊට පස්සේ යට කොටසේ අනිත් පැත්තට විදුලි ධාරාව මෙහෙම එක දිගට යන්න පුළුවන්. ඒ විදිහට ඩයෝඩ් දෙක යොදන්න වෙන්නේ. ඒක නිකන් මතක තියාගන්න. ඒක ලකුණු කරන්න ඕනේ නැහැ. දැන් මේකේ A වල ඉඳන් H වලට විදුලි ධාරාව ගමන් කරන ගමන් මාර්ගය ලිව්වොත් A B C D E F G H කියන අණුපිළිවෙලටනේ යන්නේ. එතන මේ A සිට H දක්වා විදුලිය ගමන් කරන ගමන් මාර්ගය ගත්තොත් මේ විදිහටයි ලියන්න වෙන්නේ. A B C D E F G H ඒ තියෙන්නේ A ඉඳන් H දක්වා ගමන් මාර්ගය. ඒක තමයි රතු පාටින් අපි ඊතල වලින් ලකුණු කළේ. ඊට පස්සේ බලමු H සිට A දක්වා ගමන් මාර්ගය ලිව්වොත් ලියන්න බලන්න ඒක. බලන්න H වලින් පටන් අරගෙන මේ විදුලිය යන ගමන් මාර්ගය H G C D E F B A H වලින් පටන් ගත්තොත් එහෙනම් මේ විදිහට ලියන්න පුළුවන් H G C D E F B
ඒ මේ ගමන් මාර්ග දෙක එතකොට අර ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව දෙපැත්තට ගමන් කරන ගමන් මාර්ග දිග. ඒ ගමන් මාර්ග දෙකේදී බල්බ් එක හරහා යන මොහොත බල්බ් එක හරහා යන විදුලිය ගමන් කරනකොට බලන්න ඒකෙදි ගිහින් තියෙන්නේ D වලින් E වලට අවස්ථා දෙකේම. කියන්නේ බල්බ් එක හරහා එකම දිශාවකට තමයි විදුලිය ගමන් කරලා තියෙන්නේ. එතන දැන් අර 7 වෙනි පිටුවේ ඩයෝඩ් 4 සේතු ඇන්දට පස්සේ A සිට H දක්වා ධාරාව ගලන මාර්ගය කොටුව ඇතුලේ ලියන්න පුළුවන්. පල්ලෙහා කොටුවේ ඊළඟ කොටුවේ ලියන්න පුළුවන් H සිට A දක්වා ධාරාව ගලන මාර්ගය, ගමන් මාර්ගය. මෙහිදී අවස්ථා දෙකේදී ධාරාව ගලා යන මාර්ගය ප්‍රතිවිරුද්ධ වුවද බල්බය හරහා ධාරාව ගලා යන්නේ එකම දිශාවට බව පෙනී යයි. දැන් මේකෙත් අර ඍජුකරණයට පෙර සහ පසු ප්‍රස්ථාර දෙක ගත්තොත් ඒක තනියම අඳින්න පුළුවන් වෙන්න ඕන මේ විදිහට ඍජුකරණයට පෙර ප්‍රස්ථාරයේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිසා මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් මොහොතින් මොහොත ධාරාවේ දිශාව වෙනස් වෙන විදිහට ඉතින් ඍජුකරණයට පෙර ඍජුකරණයෙන් පසු සිද්ධ වෙලා තියෙන දේ බලන්න. දෙපැත්තට ගිය ධාරාව එක පැත්තට ගිය ධාරාව බවටපත් වෙලා ධන පැත්තේමයි ප්‍රස්ථාරය තියෙන්නේ. මේ විදිහේ ප්‍රස්ථාරයක් ලැබිලා තියෙන්නේ. මේක අපි කියන්නේ පූර්ණ තරංග ඍජුකරණය වුණාට පස්සේ මෙන්න මේ ප්‍රස්ථාර දෙක තනියම අඳින්න පුළුවන් වෙන්න ඕන. ප්‍රස්ථාර දෙක පූර්ණ තරංග ඍජුකරණයට පෙර සහ පූර්ණ තරංග ඍජුකරණයෙන් පසු ලැබෙන ප්‍රස්ථාර.
මේක මතක තියාගන්න. තනියම විභාග ප්‍රශ්න පත්‍රයක අඳින්න දුන්නොත් අඳින්න පුළුවන් වෙන්න ඕන. අවස්ථා දෙකේ ප්‍රස්තාර දෙක. මේ දෙක එතන 8 වෙනි පිටුවේ අර වගුවක් වගේ තියෙන එකේ ප්‍රස්තාර දෙක උඩින් අඳින්න. ඒ කොටස් දෙකේ දෙපැත්තේ ඍජුකරණයට පෙර ඍජුකරණයට පසු කියලා. හරි දැන් මේ ප්‍රස්තාර දෙක අඳනන් දැන් ඔක ඉතින් මතකයෙන් අඳින්න පුළුවන් වෙන්න ඕන. වගුවට පහළ තියෙනවා ප්‍රත්‍යාවර්තක ධාරාවේ අර්ධ දෙකම බල්බය හරහා එකම දිශාවකට ගලනසේ සරල ධාරාවක් බවට ප්‍රත්‍යාවර්තක ධාරාව පත් කර ඇති නිසා එය පූර්ණ තරංග ඍජුකරණය ලෙස හඳුන්වයි. ඊට පස්සේ තියෙනවා මේ සුමටනය කියලා එකක්. මේ සුමටනය කියලා කියන්නේ දැන් අර දෙපැත්තට යන ධාරාව එක පැත්තකට ගමන් කරන විදුලි ධාරාව බවට පත් වුණාට මේ ධාරාවේ ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ අර උපරිමගයකට යනවා ආයේ ශූන්‍ය වෙනවා. ආයේ උපරිමගයකට යනවා. ඒ කියන්නේ විචලනයක් තියෙනවා. දැන් මෙන්න මේ විචලනය මේක බැලුවොත් මේ පූර්ණ තරංග ඍජුකරණය වෙච්ච එකේ මෙතන ශූන්‍යයි. මෙතන උපරිමාගයක් ආයේ ශූන්‍ය වෙනවා. ආයේ උපරිමාගයක් ආයේ ශූන්‍ය වෙනවා. එතන මේ අඩු වැඩි වීමක් තියෙනවා. මෙන්න මේ අඩු වැඩි වීම පුළුවන් තරම් අඩු කරලා එක දිගට මේ විචලනය අඩු ධාරාවක් යන විදිහට සකස් කිරීම තමයි සුමටනය කියන්නේ. කියන්නේ මේ විභවාන්තරයේ හෝ ධාරාවේ විචලනය හැකි තරම් අඩු කිරීම. මේකේ තියෙනවා ඊට පස්සේ මේ තරංග හැඩ ටික අඳුරගන්න සාමාන්‍ය මේ බැටරියකින් ඒ කියන්නේ අපි ගත්තොත් මේ වියලි කෝෂයකින් එන විදුලි ධාරාව ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ විදිහේ ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. ප්‍රස්ථාර තුන ලකුණු කරොත් මේ හැඩ තුන එන විදිහ මතක තියාගන්න. මේ තියෙන්නේ සරල ධාරාවකට ලැබෙන ප්‍රස්ථාරය. සරල රේඛාවක් එන්නේ එක දිගට. ධාරාව නැත්නම් විභවාන්තරය ගන්නත් පුළුවන් කාලය
ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනි ප්‍රස්ථාරය විදිහට අර්ධ තරංග ඍජුකරණයේදී ප්‍රස්ථාර ලැබුණේ කොහොමද? මෙහෙම ආවා. කොටසක් නැතුව තිබ්බා ආයෙත් කොටසක් එනවා. ආයෙත් මෙහෙම කොටසක් එනවා. ඔය වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මේ ටිකේ ධාරාව නැහැ. ඊළඟට දැන් පූර්ණ තරංග ඍජුකරණයට ආව ප්‍රස්ථාරي දැන් ධාරාව කාලයත් එක්ක ප්‍රස්ථාර වෙනවා. මෙහෙම එක පැත්තට ඉදිරි ධාරාව තියෙනවා. හැබැයි විචලනයක් තියෙනවා. මේ තියෙනකොට පූර්ණ තරංග ඍජුකරණ අවස්ථා තුන දැන් ඔයගොල්ලන්ගේ බැටරියෙන් අර්ධ තරංග ඍජුකරණය පූර්ණ තරංග ඍජුකරණය කියලා තියෙන වගුවක්. ඒකේ අඳින්න පුළුවන් මේ ප්‍රස්ථාර තුන මේ තියෙන බැටරියෙන් අර්ධ තරංග ඍජුකරණය පූර්ණ තරංග ඍජුකරණයෙන් මේ ප්‍රස්ථාර තනියම අඳින්න මතක තියාගන්න ඕනේ හින්දායි මෙච්චර කතා කරන්නේ. විභාග ප්‍රශ්න වලදී මේ ප්‍රස්ථාර තනියම අඳින්න දෙන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රස්ථාර නම් ගැටලුවක් නැහැ. විචලනයක් නැතුව එක ප්‍රමාණයම තියෙන ධාරාවක් නේ. හැබැයි අනිත් දෙකේම ධාරාවේ අඩු වැඩි වීම තියෙනවා. මෙන්න මේ විභව අන්තරයේ විචලනය අඩු කරලා ප්‍රතිධාන ධාරාව ලබා ගැනීමට මේ ප්‍රතිධාන ධාරාව කියලා කියන්නේ අර ඩයෝඩ් මගින් හදාගෙන තියෙන පරිපථයෙන් එළියට ලැබෙන ධාරාව. කියන බල්බ් එකට ගන්න ධාරාව. පරිපථයට දෙන ධාරාව නෙමෙයි. පරිපථයෙන් හදලා එළියට ලබා ගන්න ධාරාව තමයි ප්‍රතිධාන ධාරාව කියන්නේ. එතකොට මේ විභවාන්තරයේ විචලනය අඩු කර ප්‍රතිධාන ධාරාව ලබා ගැනීමට විශාල එතන එන්න ඕනේ ධාරිතාවක් ඇති ධාරාවක් නෙමෙයි විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් සවි කළ හැකිය. මේ ධාරිත්‍රකයක් කියන්නේ කන්ඩෙන්සර් එකක්. එතකොට එහෙම සම්බන්ධ කරලා අර විචලනය අඩු කිරීම ක්‍රියාවට කියන්නේ සුමටනය කියලා. සුමටනය කියන වචනය හයිලයිට් කරන්න. දැන් අර්ධ තරංග ඍජුකරණයේදී පරිපථය මතකද? අන්නේ පරිපථයට ධාරිත්‍රකයක් හයි කරලා තමයි සුමටනය කරන්නේ. ඒතර අර්ධ තරංග ඍජුකරණයට අදාළ පරිපථය අඳින්න බලන්න ඔය 9 වෙනි පිටුවේ දැන් මතකින් අර්ධ තරංග ඍජුකරණයේදී සුමටනය කියලා තියෙනවනේ. හරි සුමටනය කරන්නේ කොහොමද කියලා බලමු. ඒකෙදි ඉස්සෙල්ලා පරිපථය අඳින්න අර අවකර පරිණාමකයයි තනි ඩයෝඩ් එකයි බල්බ් එකකුයි යදලා පරිපථය සකස් කරන විදිහ අඳින්න බලන්න. ඒ පරිපථය තනියම අඳින්න මතක තියාගන්න.
පරිපතේ ඇන්දොත් බලන්න කොහොමද ලැබෙන්නේ කියලා. මේ විදිහට අපි මුලින්ම අවකර පරිණාමකයේ අඳිනවා. මේ අවකර පරිණාමකයේ සංකේතය එතන විදුලිය ගත්තා. උදාහරණයකට මේ දෙන්න කලින් දැන් මේ ඩයෝඩ් එක සාමාන්‍යයෙන් අපි අඳින පරිපතේ තමයි මේ තියෙන්නේ. මේක බල්බ් එකකට දීලා ඔය විදිහට පරිපතය සම්පූර්ණ කරන්න පුළුවන් නේ. මෙතනින් තව එහාට ඕනම් ඔසිලොස්කෝප් එකක් සම්බන්ධ කළ හැකියි. දැන් ධාරිත්‍රකය හයි කරන්නේ මෙන්න මේ ඉවතට එන විදුලි ධාරාව සම්බන්ධ කරන වයර් දෙක හරහා. මේ සංකේතය පාවිච්චි වෙනවා ධාරිත්‍රකයක් සඳහා. මේ විදිහට සම්බන්ධ කරන්නේ ධාරිත්‍රකය. මේ තියෙන සුමටනය සඳහා සකස් කරන පරිපතය. ඒ කොටුවේ අර යටින් පොඩි කොටු දෙකක් තියෙන්නේ. ප්‍රස්ථාර දෙක අඳින්න සුමටනයට පෙර මේ කියන්නේ ලබා දෙන ධාරාවයි ප්‍රත්‍යාවර්ත ධාරාව සහ සුමටනයෙන් පසුව විදුලි ධාරාව කොහොමද එන්නේ කියන එක බලන්න. කොහොමද ඒකේ සුමටනයෙන් පසුව පරිපතේ එන්නේ. සුමටනයට පෙර ප්‍රත්‍යාවර්ත ධාරාව අඳින විදිය දන්නවා. ඒකට අදාළ ප්‍රස්ථාරේ මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවට අදාළව ප්‍රස්ථාරය අඳින විදිහ කලින් කියන්දා. කොහොම තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවට ප්‍රස්ථාරය එන්නේ. දැන් සුමටනය කළාට පස්සේ මේකෙදී ඉස්සෙල්ලා බලන්න සුමටනයට පෙර කොහොමද ප්‍රස්ථාරය කලින් යන්නේ කියලා. මේ සුමටනයට පෙර තිබිච්ච ප්‍රස්ථාරය මෙහෙම තියෙන්නේ.
ඔය විදිහට තියෙන සුමට්නියට ඉස්සල්ලා අර්ධ තරංග ඍජුකරණයෙන් ලැබෙන ප්‍රස්ථාරය. දැන් මේකෙදි වෙන්නේ මේ විභවය නැත්තම් ධාරාව උපරිමාගයකට ගිහිල්ලා ආපහු දැන් මෙතන ඉඳලා මේ බිඳුවට එනවනේ. ඊට පස්සේ ධාරාව නැතුව තිබිලා ආයෙ බිඳුව තියලා උපරිමාගයකට යනවා. ආයෙ බිඳුවට එනවා. මෙන්න මේ විචලනය අඩුවීමක් වෙනවා. මේ විදිහට උපරිමාගයකට ගිහිල්ලා අඩු වීගෙන එනකොට බිඳුවට යන්නේ නැතුව මෙහෙම මේ වගේ අගයකට ඇවිල්ලා වැඩි වෙනවා. ආයෙත් මෙතන ඉඳලා මෙහෙම ක්‍රමයෙන් අඩු වෙනවා. අර බිඳුවටම යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නවා. ඒ නිසා මේ ප්‍රස්ථාරයේ ඇඳහම මෙන්න මේ වගේ රටාවකට වෙනස් කරන්න පුළුවන්. මේ වගේ වෙනස් වෙනවා සුමටනයත් එක්ක. ඔය තියෙන්නේ අර්ධ තරංග ඍජුකරණය මගින් ලැබෙන ධාරාව සුමටනය කළාම ප්‍රස්ථාරය. එතන දැන් ඊට පස්සේ තියෙනවා පූර්ණ තරංග ඍජුකරණයේදී සුමටනය කියලා. දැන් ඕකෙදී ඉස්සෙල්ලම පූර්ණ තරංග ඍජුකරණයට අදාළ අර ඩයෝඩ් 4 සහිත පරිපථය තනියම අඳින්න ඕන. බලන්න ඒක ඉස්සෙල්ලා අඳින්න පූර්ණ තරංග ඍජුකරණයට අදාළ පරිපථය. හරිද දැන් පරිපථය අඳගත්තද පූර්ණ තරංග ඍජුකරණයට අදාළව. ඩයෝඩ 4ක සේතුව සහිතව මේ පරිපථය ඇඳහම ඩයෝඩ 4 එහෙම සම්බන්ධ කර හැකි.
මේ තියෙන ඩයෝඩ් 4 මේක දැන් ඉහළ තියෙන ශීර්ෂ දෙකට තමයි පරිණාමකයේ විදුලිය දෙන්නේ අධිකර පරිණාමකය ඉතින් විදුලිය දුන්නා තියෙන විදුලිය සපයලා තියෙනවා ඩයෝඩ් හේතුවට මේකෙන් දැන් විදුලිය ඉවතට ගන්නවා මේ අනිත් ශීර්ෂ දෙකෙන් මේ විදිහට මෙතන බල්බ් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ඔන්න මෙතන ඔසිලොස්කෝප් එකක් දාන්න පුළුවන් දැන් මේකේ සුමටනයට මෙන්න මෙහෙම ධාරිත්‍රකයක් හයි කරනවා දැන් ධන ඍණ තියෙනවා මේ තියෙන සුමටනයට ධාරිත්‍රකය සම්බන්ධ කිරීම ඒතර ධාරිත්‍රකයකුත් දාන්න ඔයගොල්ලන්ගේ පරිපතේ ඒකෙත් අර වගේම ප්‍රස්ථාර දෙක ඇඳ හැකි මේක මට හිතෙනවා වඩා හොඳයි කියලා අර කලින් පරිපතේ ඔයගොල්ලෝ මෙතන ප්‍රස්ථාර දෙකක් ඇඳනේ ඒක ඇඳේ ඍජුකරණයට මේ ප්‍රත්‍යාවර්ත ධාරාවයි සුමටනය කළාට පස්සේනේ ඒකේ දැන් මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාර කොහොමද ඔයගොල්ලෝ දන්න නිසා මේ වෙනස පැහැදිලි වෙන්න මට හිතෙනවා වඩා හොඳයි කියලා මේකේ සුමටනයට පෙර අර්ධ තරංග ඍජුකරණය ඒ ප්‍රස්ථාරයේ එක ඇන්දොත් මේක වඩා පැහැදිලි මේ තියෙන සුමටනයට පෙර තත්ත්වය ඒක වෙනස් කරගත්තා නම් හොඳයි එතකොට අර සුමටනය එතකොට වඩා පැහැදිලි ඒක ඒ විදිහට ප්‍රස්ථාරය අඳිමු ඒ සුමටනයට පෙර මේ සුමටනයෙන් පසු ඔය විදිහටම පූර්ණ තරංග ඍජුකරණයට අදාළවත් ඇන්දොත් මේකට අදාළව බලමු කොහොමද ප්‍රස්ථාර දෙක ඇන්දොත් එන්නේ කියලා මේ තියෙන්නේ පූර්ණ තරංග ඍජුකරණය වුණාට පස්සේ
ප්‍රස්ථාරය මේ පූර්ණ තරංග ඍජුකරණය වුණාට පස්සේ දැන් සුමටනය කළාම මේකෙත්තර විචලනය තව අඩුවීමක් වෙන්නේ. දැන් මේ විදිහට ලැබිලා තියෙන ප්‍රස්ථාරේ වෙනස් වෙනවා. ධාරිත්‍රකේ දැම්මහම මෙතන ඉඳලා ඒ විදිහට යන්තම් අඩු වෙමින් යනවා. අර බිඳුව දක්වා යන්නේ නැහැ. මේ ටික නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රස්ථාරේ එන්න මේ වගේ ස්වභාවයකින් යන්නේ. අර ඉස්සල්ලා එකටත් වඩා විචලනය අඩුවීමක් වෙනවා. මේ විදිහට එතකොට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. මේ තියෙන එතකොට පූර්ණ තරංග ඍජුකරණයේදී සුමටනය වුණාම ලැබෙන ප්‍රස්ථාරය. හරි. ඔක පැහැදිලිද එතකොට? ඒ නිසා මේ පූර්ණ තරංග ඍජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණයට අදාළව පරිපථ දෙක, ඒකට අදාළ ප්‍රස්ථාර, සුමටනය කරන විදිහ, ඒ සුමටනයෙන් ලැබෙන ප්‍රස්ථාරය, ඒ ටික මතක තියාගන්න වෙනවා. දැන් මේ ඩයෝඩ පාවිච්චිය එක ප්‍රයෝජනයක් තමයි ධාරාව ඍජුකරණය. ඊට අමතරව මේ සරල ධාරාවක් සපයන යම්කිසි විදුලි උපකරණයක බැටරි දානකොට දණ්ඩ ඍණ මාරු වෙලා දැම්මොත් සමහර විට උපකරණයට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවක උපකරණයට හානි වෙන එක වළක්වන්න ඩයෝඩ පාවිච්චි කරලා තියෙනවා ඒ පරිපථය ඇතුලේ. උදාහරණයක් විදිහට දැන් මෙහෙම උපකරණයක් තියෙනවා නම් විදුලි උපකරණයක්. මේ තියෙන විදුලි උපකරණයක් නම් මේකට විදුලි ධාරාව සපයද්දී ඩයෝඩයක් හරහා විදුලිය දීලා තියෙනවා. බැටරි කෑලි වලින් විදුලිය සපයනකොට බැටරි දාලා තියෙන්නේ
මේ නිවැරදි පිළිවෙලට දාපුවාම විදුලිය යන්න පුළුවන් විදිහට මේ පරිපථය දැන් තියෙන්නේ. ඒකට මෙහෙම මෙහාට විදුලිය යන්න දෙනවා. උපකරණයේ ධන ඍණ මේ තියෙන විදුලි උපකරණය. දැන් බැරි වෙලා හරි මෙන්න මේ ධන ඍණ මාරු වෙලා බැටරි යෙදුවොත් උපකරණයට ඒක හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක වළක්ව ගන්න උපක්‍රමයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙතනම බැටරි ටික ප්‍රතිවිරුද්ධ විදිහට සම්බන්ධ වුණොත් මේ ඩයෝඩ් එක නිසා විදුලි ධාරාව එතනින් එහාට යවන්නේ නැහැ. ඉන්න උපකරණය ආරක්ෂා කරගන්න පුළුවන්. කියන්නේ බැටරි මෙන්න මෙහෙම දැම්මොත් දැන් මේ අග්‍ර මාරු වෙලා තියෙන්නේ. මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ වෙලා. මෙතෙන්ට එන්න ඕනේ ධන. එන්ට ඍණ එන්න ඕන. දැන් මේ විදුලි ධාරාව මෙහාට යන්න හැදුවට යන්න දෙන්නේ නැහැ. ඒතර පසුනඹුරු අවස්ථාවක්. ඒ නිසා උපකරණය විනාශ වෙන්නේ නැතුව ආරක්ෂා කරන්න පුළුවන්. එතන තියෙනවා සරල ධාරා උපකරණයට ධන හා ඍණ අග්‍ර මාරු කොට විදුලි සැපයෙන් වන හානිය වැළැක්වීමට ඩයෝඩයක් භාවිතය කියලා මේ කොටුව දෙකට බෙදලා ඒකේ දෙපැත්තේ මෙන්න මේ පරිපථ දෙක ඇඳලා තියන්න මේ නිවැරදි පිළිවෙලට සම්බන්ධ වුණාම මේ අග්‍ර මාරු වූ විට ධාරාව ගලා යාම වළක්වයි. මේ තියෙන ඩයෝඩයෙන් එක වළක්වනවා. දෙවෙනි අවස්ථාවේ බැටරි වල අග්‍ර මාරු වෙලා තියෙන්නේ. අදින්නකො රූප දෙක
ඒකේ එහා පැත්තේ පිටුවේ තිත්තිරි කීපයක් තියෙනවනේ. එතන ලියමු ඉලෙක්ට්‍රොනික උපකරණයකට විදුලිය සැපයීමට ඉලෙක්ට්‍රොනික උපකරණයකට විදුලිය සැපයීමට යොදන වියලි කෝෂවල අග්‍ර වැරදීමකින් මාරු වුවහොත් එම උපකරණයට විය හැකි හානිය වැළැක්වීමට ඉහත රූපයේ ලෙසට යෙදූ ඩයෝඩයක් උදව් වේ. හරි, ඊට පස්සේ තියෙනවා ආලෝක විමෝචක ඩයෝඩ කියලා. ලයිට් එමිටිං ඩයෝඩ් කෙටියෙන් කියන්නේ LED. ගොඩක් වෙලාවට ගොඩක් අය මේ LED බල්බ් කියලා කියනවා. ඇත්තට මේ බල්බ් නෙමෙයි, ඩයෝඩ් වර්ගයක්. විදුලිය ගමන් කරනකොට ආලෝකය විහිදුවනවා. ඒ ආලෝක විමෝචක ඩයෝඩ කියලා තියෙන මාතෘකාවට යටින් පොඩි ඉඩක් තියෙනවනේ, එතන චුට්ටක් ලියමු. දැන් මේක හදලා තියෙන්නේ සාමාන්‍ය මේ ගැලියම් ආසනයිඩ් වගේ සංයෝගයක් පාවිච්චි කරලා අර්ධ සන්නායක විදියට පාවිච්චි කරලා PN සංදියක් ඉදිරි නැඹුරු කරාම, පෙර නැඹුරු කරාම ඒ PN සංදිය ළඟ ආලෝකය විමෝචනය වන විදිහට මේ ඩයෝඩ කියනවා අපි ආලෝක විමෝචක ඩයෝඩ කියලා. එතන ලියමු, කොටුවට උඩින් ලියන්නේ ගැලියම් ආසනයිඩ් වැනි ගැලියම් ආසනයිඩ් ගැලියම් ආසනයිඩ් වැනි සංයෝගයක් අර්ධ සන්නායක ලෙස භාවිතා කොට ගැලියම් ආසනයිඩ් වැනි සංයෝගයක් අර්ධ සන්නායක ලෙස භාවිතා කොට සෑදූ PN සංදියක් ඉදිරි නැඹුරු කළ විට, කියන්නේ පෙර නැඹුරු කළ විට, ඉදිරි නැඹුරු කළ විට PN සංදිය අසලදී ආලෝකය විමෝචනය වන ලෙස සෑදු ඩයෝඩ වේ. PN සංදිය අසලදී ආලෝකය විමෝචනය වන ලෙස සෑදු ඩයෝඩ වේ. එයාට කියනවා ආලෝක විමෝචක ඩයෝඩ කියලා. LED කියනවා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ බාහිර පෙනුම ගත්තොත් බාහිරින් පේන විදිහ
වගේ ස්වභාවයක් තියෙන්නේ. මේ වගේ අග්‍ර දෙකක් තියෙනවා. එකක් ඍණාග්‍රය අනිත් එක ධනාග්‍රය. එහෙම නැත්නම් මේ දෙකට කියනවා කැතෝඩය සහ ඇනෝඩය කියලා. සාමාන්‍ය අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ කම්බි දෙකෙන්. දිග කම්බිය තමයි ධනාග්‍රය නැත්නම් ඇනෝඩය. මේ යටි පැත්තෙන් බැලුවොත් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. මෙන්න කම්බි දෙක තියෙනවා. මේ කම්බි දෙක තියෙන යටි පැත්තේ නිරීක්ෂණය කරාම මෙතන කැපුමක් වගේ තියෙන්නේ කැතෝඩේ පැත්තේ. කැතෝඩේ එතන ඇනෝඩේ. මේ යටි පැත්ත පේන විදිහ LED එක කම්බි දෙක තමන්ගේ මුණ පැත්තට එන විදිහට හැරෙව්වොත් අර ධාරේ කැපුමක් තියෙනවා. මේ පැත්ත රවුම් ධාරයක්. මෙතන කැපුමක් තියෙන්නේ මේ පැත්ත. ඒ රූප දෙක මේ බාහිර පෙනුම කියන එකේ ඇඳලා තියමු. අර කොටුව ඇතුලේ ඊළඟට මේකේ අර ප්ලාස්ටික් කොටස මේ උත්තල හැඩයකට කාචයක් වගේ හදලා තියෙනවා ආලෝකය ගමන් කරවන්න. විවිධ වර්ණ වලින් මේ LED හදලා තියෙනවා විවිධ වර්ණ විහිදුවන විදිහට. දිග අග්‍රය ඇනෝඩේ වෙන්නේ. ධනාග්‍රය තමයි මේ දිගට තියෙන අග්‍රය. මේකේ සංකේතය ගත්තොත් මේකේ සංකේතයක් තියෙන්නේ. ඩයෝඩේ සංකේතයම ඇවිල්ලා ආලෝක විමෝචක නිසා එම ඊතල දෙකක් විදිහට සලකුණ එළියට තියෙනවා. ඒකෙත් මේ පැත්තේ ධනාග්‍රය මේ පැත්තේ ඍණ. LED එක සංකේතයක් මතක තියාගන්න. LED මොනවටද යොදාගන්නේ පාවිච්චි කරන්නේ? මුල්ම කාලේ නම් මේ වගේ විදුලි උපකරණ වල අර විදුලියට සම්බන්ධ කරාම ඒ උපකරණයට විදුලිය ලැබුණාද කියලා බලා ගන්න අර දර්ශකයේ විදියට ඉන්ඩිකේටර් එකක් විදියට තමයි LED යොදාගත්තේ. නමුත් දැන් ඒ විශාල රූපවාහිනී තිර හදන්න
ඊළඟට සුදු වර්ණය ලබා දෙන බල්බ් හදන්න විදුලි පන්දම් හදන්න ඒවටත් LED යොදාගෙන තියෙනවා. ඒ භාවිතාව වෙන අවස්ථාව විදිහට ලියන්න පුළුවන් මුල් යුගයේ දර්ශක ලෙස විදුලි උපකරණවල භාවිතා විය. මුල් යුගයේ දර්ශක ලෙස විදුලි උපකරණවල භාවිතා විය. අද වන විට විශාල රූපවාහිනී තිර සෑදීමට සුදු වර්ණ LED නිපදවීමට විදුලි පන්දම් බල්බ සෑදීමට භාවිතා වේ. මේවා ආයු කාලය ගොඩාක් වැඩි. පැය 50000ක් විතර දැල් වෙනවා. ඒ වගේම ශක්තිය වැයවීම අඩුයි. නිසා ඒක වාසියක් විදිහට තියෙනවා මේ LED බල්බ විදිහට පාවිච්චි කිරීමේදී. ගිලියමු LED විදුලි බුබුලු වල ශක්තිය වැයවීම අඩුය. LED විදුලි බුබුලු වල ශක්තිය වැයවීම අඩුය. ආයු කාලය පැය 50000ක් පමණ වේ. හරි. දැන් මේ PN සංදි පාවිච්චි වෙන අවස්ථාවක් එතකොට මේ LED කියන්නේ ඒ වගේම මේ PN සංදි පාවිච්චි කරලා හදපු තව උපකරණ වර්ගයක් තමයි සූර්ය කෝෂ. සූර්ය කෝෂයක් හදලා තියෙන්නේ PN සංදි පාවිච්චි කරලා. මේකෙදි PN සංදිය මතට ආලෝකය පතිත වුණාම පොඩි විද්‍යුත් ගාමක බලයක් නැත්නම් වෝල්ටීයතාවයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් එක කෝෂයක වෝල්ට් 0.5ක විතර වෝල්ටීයතාවයක් ඇති වෙනවා. ඒ නිසා සූර්ය කෝෂ කීපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා විශාල සූර්ය පැනල හදලා තියෙනවා. ඒකට දැකලා ඇති සමහරලාට ඔය මාර නිවෙස් වලට විදුලිය ගන්නත් ලොකු සූර්ය පැනල හයි කරලා තියෙනවා. මේ විදිහේ නිවසක වහලේ මත විශාල සූර්ය පැනල හයි කරපු අවස්ථා දැන් තියෙනවා. ඒ වගේම සමහර කර්මාන්තශාලාවල එහෙමත් සූර්ය පැනල පාවිච්චියට අරගෙන තියෙනවා. මේ විදිහේ සූර්ය පැනල වහල මත හයි කරලා තියෙනවා. සූර්ය පැනලයක් කියලා කියන්නේ සූර්ය කෝෂ කිහිපයක එකතුවක්. සූර්ය කෝෂයක් වෝල්ට් 0.5ක් විතර වෙන්නේ. මේ තියෙන වහලයක හයි කරපු සූර්ය පැනලයක්. පොඩි රූපයක් එතන අඳලා තියාන ඔය අචුපතිත් ඇති.
සිලිකන් මූලද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා සූර්යකෝෂ හදනකොට අර්ධ සන්නායකයක් විදියට. මේකුත් කර්මාශාලාවල වගේම දැන් ඔය පාරෙත් සමහර විදුලි බුබුලු දල්වන්න ඒකටම සම්බන්ධ කරපු කුඩා සූර්යකෝෂ තියෙනවා. හරි සරල රූපයක් එතන අඳින්න පුළුවන්. හොඳයි දැන් මේ ටික තමයි පළවෙනි නිබන්ධනයේ තියෙන්නේ. දෙවෙනි නිබන්ධනය අපිට ට්‍රාන්සිස්ටර් සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. හැබැයි දැන් මේ කොටසේ වැදගත්ම දේ තමයි ඩයෝඩ සම්බන්ධ කොටස, විශේෂයෙන්ම පූර්ණ තරංග ඍජුකරණයට අදාළ පරිපථය. ඒක අඳින්න මතක තියාගන්න. කොහොමද ඩයෝඩ ටික දාන්නේ, ඩයෝඩ සේතුව සකස් කරන්නේ, ඊළඟට ඒකට අදාළ ප්‍රස්ථාර, මේ ටික ප්‍රශ්න හදන්න පුළුවන් එක තැනක්. ඉතින් ඒ ටික හොඳට බලා ගන්න. අදට අපි ඔය ටික කළා ඉවර කරමු. ඊළඟ දවසේ දෙවෙනි නිබන්ධනය කතා කරමු, ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කොටස. එතකොට මේ ඉලෙක්ට්‍රොනික වලින් ප්‍රශ්න දෙනකොට එක පැත්තක් එක ප්‍රශ්න හදන්න පුළුවන් තැනක් තමයි ඩයෝඩ කොටස. අනිත් කොටස තමයි ඔය ට්‍රාන්සිස්ටර් භාවිතා කිරීම, ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කොටස. එහෙමනම් අදට අපි මේ ටික කළා ඉවර කරමු. මේ කොටස් වල මොනවා හරි ගැටලුවක් තිබුණොත් සාමාන්‍ය පන්තියේදී අහලා ඒ ටික තේරුම් කරගන්න. ඒ වගේම කලින් අපි කරපු විදුලිය සම්බන්ධ විද්‍යුත් ධාරාවේ ජවය සහ ශක්තිය කියන පාඩම බලන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ඒක මේ සතිය දවස්වල ඒ මුල් පාඩම් ටික දාලා තියෙනවා. ඒක නැරඹුවේ නැති අය ඉන්නවනම් සම්බන්ධ නොවෙච්ච අය ඒ ටියුට් එකත් අරගෙන ඒක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න, අඩුපාඩු සම්පූර්ණ කරගන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.